මැතමැටික් ඊසි සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ සංකීර්ණ සංඛ්‍යා කියන පාඩමේ දෙවෙනි කොටස තමයි අද මේ වීඩියෝ එක තුලින් මම ඉදිරිපත් කරන්නේ. අද අපි පොඩ්ඩක් සංකීර්ණ තියරි කොටස් වලට යන කතා කරනවා. මම සංකීර්ණ සංඛ්‍යාවල හැඳින්වීම කලින් වීඩියෝ එක තුලින් කතා කරා. තව තියරි කොටස් කිහිපයකට කතා කරා. එහෙනම් අපි අද වීඩියෝ එක සංකීර්ණ සංඛ්‍යාවල දෙවෙනි තියරි කොටස් ටික සාකච්ඡා කරන්න යමු. හරි. ඊට කලින් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. z කියලා අපිට සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා z කියලා. කොහොමද අපි අංකණය කරන්නේ? x ධන iy කියලා. එතකොට මේ x කියන්නේ තාත්වික කොටස රියල් z කියලා. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස r කියන්නේ රියල්. y කියන්නේ ඉමේජිනරි කොටස, කියන අතාත්වික කොටස. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටස. එතකොට අපි ওই කාරණා දෙක දන්නවා. ඊට පස්සේ අපි දන්න දේ මොකද්ද? z ගේ ප්‍රතිපදය ගන්න පුළුවන්. z bar මොකක්ද z bar කියන්නේ? x ඍණ iy. ඒ කියන්නේ මේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ෆෝම් එකේදී අපි සංකීර්ණ සංඛ්‍යාවක් ලියන x ධන iy විදියට. ඒතර මෙතන ධන ලකුණු. ප්‍රතිපදය කියන්නේ x ඍණ iy. ධන වෙනුවට ඍණ. නැත්නම් මේ y වෙනුවට අපි ඍණ y දානවා. ධන එහෙම තියාගෙන ඔකම පැහැදිලි කරොත් x ධන i ඍණ y දානවා. එතකොට ඔතන එන්නේ x ඍණ iy විදියට අපි ලියනවා. හරි. ඊට පස්සේ මම පැහැදිලි කරා මේ සංකීර්ණ සංඛ්‍යාව z කියන සංකීර්ණ සංඛ්‍යාවේ z bar කියන සංකීර්ණ සංඛ්‍යාව ගුණිතය අපි කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා z ගේ මාපාංකයේ වර්ග කියලා. අපි ඒ කලින් වීඩියෝ එකේදී ඔප්පු කිරීම කියනවා. ඒ වීඩියෝ එකේ බැලුවේ නැත්නම් ඒ ඔප්පු කිරීම බලන්න. z ගේ මාපාංකයේ වර්ග කියලා අපි ඔප්පු කිරීමක් කරා. එතකොට මට මේ 1ට z කියන එක 1ට z කියන එක ඔප්පු කරගන්න පුළුවන් නේද? z bar බෙදීම මාපාංක z ගේ වර්ග කියලා. කිසි වරදක් නැහැ නේ. මට ඕන ඉස්සරහා ගණන් හදාගෙන යනකොට මේ 1ට z කියන කොටස. එහෙනම් මම ඒක උත්තර කරගත්තා. මම වගකීමෙන් කියනවා මෙන්න මේ තියරි කොටස අනිවාර්යයෙන්ම මතකේ තියාගන්න. මේක ගොඩාක් වැදගත් ප්‍රතිපලයක්. සංකීර්ණ සංඛ්‍යාව. ඉස්සරහා අපි ගැටලු විසඳනකොට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන තියරි කොටසක්. හරි. එහෙනම් 1ට z කියන එක අපි දන්න ඕනේ. එහෙනම් අපි පැත්තක ලියාගමු 1ට z කියන්නේ මොකක්ද කියලා. 1ට z සමානයි z bar බෙදීම මාපාංක z ගේ වර්ග. හරි. එහෙනම් අපි අද දවසේ තියෙන කොටස් වලට මම ගිය සතියේ ටික බ්‍රීෆ්ලි මතක් කරේ. අපි එහෙනම් අද දවසේ පටන් ගමු. මොකද්ද මම අද දවසේ පළවෙනියෙන් බලාපොරොත්තු වෙන්නේ? අපිට z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා නම් ඔය z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය ගැන හැටි අද මේ වීඩියෝ එකේ පළවෙනියෙන් සාකච්ඡා කරමු. අපිට මොකක් හරි දෙයක ප්‍රතිලෝමයක් ගන්න ඕන නම් මොකද්ද අපි දැනගන්න ඕන තියරි කොටස. දැන් AB කියලා දෙකක් තියෙනවා. ෆන්ක්ෂන් දෙකක්. AB ගුණ කරාට පස්සේ අපිට එකක් එනවා නම් එකක් විදියට එනවා නම් අපේ න්‍යාසවලත් පාවිච්චි වෙනවා. ඔය B කියන එක අපිට ලියන්න පුළුවන් A ගේ ප්‍රතිලෝමය විදියට. B කියන එක අපිට ලියන්න පුළුවන් A ගේ ප්‍රතිලෝමය විදියට. AB කියලා දෙක ගුණිත එකක් වෙනවා නම් B කියන එක A ගේ ප්‍රතිලෝමය විදියට ලියන්න පුළුවන්. ඔය සිද්ධාන්තයෙන් අපි සංකීර්ණ සංඛ්‍යාවට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට ඕනේ මේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? ඔය z කියන එක මොකක් හරි w කියලා සංකීර්ණ සංඛ්‍යාවකින් වැඩි කරොත් අපි දන්නෝ අපිට එකක් එනවනම් එහෙනම් මේ w කියන්නේ මොකද්ද? මේ තියරියට අනුව w කියන්නේ z ඉන්වර්ස් z ගේ ප්‍රතිලෝමය වෙනවා. w කියන්නේ z ගේ ප්‍රතිලෝමය. එහෙනම් අපිට මේ z ගේ ප්‍රතිලෝමය හොයන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕන? මේ z එක්ක මොකක් ගුණ කරොත්ද එකක් එන්නේ කියන එක අපි හොයාගන්නවා. z එක මොකක් ගුණ කරොත්ද එකක් එන්නේ. එහෙම හොයාගත්තොත් අන්න ඒ ගුණ කරපු එක තමයි z ගේ ඉන්වර්ස් වෙන්නේ. හරි එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. එහෙනම් වැදගත් දේ අපි දන්න දේ මොකද්ද? දැන් මෙතන මම පොඩ්ඩක් ලියාගන්නවා. z පිට w කියන්නේ එකක් නම් මේ w කියන්නේ z ගේ ප්‍රතිලෝමය.
හරි. අපිට ඕන පොඩි ළමයෙක්ගෙන් අහුවක් කියන්න පුළුවන් දේ මොකද්ද? z කියන එක එකයට z ගෙන් වැඩි කරොත් මොකක්ද එන්නේ? 1යි. z කියන එක එකයට z ගෙන් වැඩි කරොත් අපිට ලැබෙන්නේ 1. එහෙනම් මේ z කියන එක එකයට z ගෙන් වැඩි කරාම එකක් නම් අපි හොයාගත්ත කලින් තියරි වීඩියෝ එකේදීත් මම පැහැදිලි කරා එකයට z කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ z ගේ මාපාංකය බෙදීම z ගේ ප්‍රතිපදය බෙදීම z ගේ මාපාංකයේ වර්ගය. එහෙනම් මේ එකයට z වෙනුවට අපි ආදේශ කරනවා. එකයට z වෙනුවට ආදේශ කරනවා z භාගේ බෙදීම z මාපාංක වර්ග. ඔන්න ඔය මොකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ? z කියන සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ තව සංකීර්ණ සංඛ්‍යාවකින් වැඩි කරාට පස්සේ එකක් ඇවිල්ලා z කියන සංකීර්ණ සංඛ්‍යාව w කියන සංකීර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරාට පස්සේ එකක් වෙනවනම් ඔය w කියන්නේ z ඉන්වර්ස්. එහෙනම් මෙතනින් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? ඊටාම සරලයි. එතකොට මෙතන w වල තියෙන්නේ මොකද්ද? w වල තියෙන්නේ z භා බෙදීම මාපාංක z ගේ වර්ග. හරිම සරලයි. හරිම සරල උපු කිරීමක්. එහෙනම් මොකද්ද පැහැදිලි වෙන්නේ? z භා බෙදීම z මාපාංක w කියන එක හොයාගත්තා. එහෙනම් w තමයි අපේ z කියන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිලෝමය වෙන්නේ. එහෙනම් අපේ z කියන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිලෝමයට අපිට ප්‍රකාශනය කරන්න පුළුවන් z ගේ ප්‍රතිපදය බෙදීම මාපාංක z ගේ මාපාංකයේ වර්ග කියලා. ඊටාම වැදගත් ප්‍රතිඵලයක්. ඔක හොඳට ඔළුවේ තියාගන්න. මතක නැත්නම් හදලා ගන්න. මෙන්න මේක මතක තියාගන්න. එහෙනම් අපි ඒක පැත්තකින් ලියනවා. z ගේ ප්‍රතිලෝමය කියන්නේ z භා බෙදීම මාපාංක z ගේ වර්ග. අපි එන පොඩි එක්සැම්පල් එකක් බලමු. මොකක්ද එක්සැම්පල් එක? මට z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. මොකද්ද? 3 ඍණ 4යි කියලා. එතකොට මට ඕන find z inverse. z ගේ ප්‍රතිලෝමය හොයන්න ඕන. මේ z ගේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය හොයන්න ඕන. ඒ කියන්නේ ඒක සංකීර්ණ සංඛ්‍යාව. කොහොමද හොයන්නේ? අපි දන්න දේ මොකද්ද? z inverse කියලා එකක් තියෙනවා. z භා බෙදීම මාපාංක z ගේ වර්ගය. අපි දන්නවා z ගේ ප්‍රතිලෝමය කියන්නේ z ගේ ප්‍රතිපදය බෙදීම මාපාංක z ගේ වර්ග. අපි දන්න දේ. එහෙනම් අපි මේක හොයාගෙන අපිට මොනවද හොයන්න ඕන? z ගේ ප්‍රතිපදය හොයන්න ඕන. z ගේ මාපාංක හොයන්න. එහෙනම් මම පළවෙනියට හොයනවා z භා කියන එක. z භා කියන්නේ මොකද්ද? z භා සමානයි. අපි රියල් කොටසට කිසි වෙනසක් කරන්නේ නැහැ 3 එහෙමයි. එතකොට මේ ඍණ කියන ලකුණ ධන කරනවා 4යි i. ඍණ කියන ලකුණ 4යි i කරනවා. මෙතන ධන තිබුණා ඍණ කරනවා. එහෙනම් z ගේ ප්‍රතිපදය එන්නේ 3 ධන 4යි i. z භා. ඊළඟ අපිට ඕන z ගේ මාපාංකය. කොහොමද හොයන්නේ? රියල් කොටසේ වර්ග ධන අතාර්කික කොටසේ වර්ගයේ වර්ගමූලය. මේක ලියනකොට අනිවාර්යෙන් ලකුණු අඩු කරන පේපර් එකේ මෙන්න මේ දේ කරගෙන අපි ඉස්සෙල්ල වෙලාව මොකද්ද කරන්නේ? ඉස්සර වෙලාව අපි කරන්න ඕනේ මේ අපේ z කියන සංකීර්ණ සංඛ්‍යාව අපේ ස්ටෑන්ඩඩ් ෆෝම් එකෙන් ලියා ගන්න ඕනේ. ඒ අපේ ස්ටෑන්ඩඩ් ෆෝම් එක x ධන i y ආකාරයට. මෙතන තියෙන්නේ ඍණ ලකුණ. එහෙනම් 3 ධන ඍණ 3 ධන i වතාවක් ඍණ 4. වරදක් නැහැ. අපේ ස්ටෑන්ඩඩ් ෆෝම් එකෙන් අපි හොයාගත්තා. එහෙනම් z කියන සංකීර්ණ සංඛ්‍යාව අපිට මාපාංකයේ මේ විදිහට හොයන්න පුළුවන්. තාත්වික කොටසේ වර්ගය 3 වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගය ඍණ 4 වර්ගයේ වර්ගමූලය. ඒතකොට z ගේ මාපාංකය අපිට එනවා 9 ධන 16 වර්ගමූලය. මොකද්ද? 25යි. එතකොට z මාපාංකෙත් දන්නවා. z භාග දන්නවා. z ගේ මාපාංකය z භාග අපි හොයාගත්තා. එහෙනම් අපිට මොකක්ද දැන් හොයන්න තියෙන්නේ? z ගේ ඉන්වර්ස්, z ගේ ප්‍රතිලෝමය. එහෙනම් අපි මේවා ආදේශ කරපු පිළිවෙලට. z ඉන්වර්ස් කියන්නේ මොකද්ද? z ගේ භාග ප්‍රතිපදය 3 ධන 4යි.
බෙදන්න ඕන. මෙතන 9000යි මෙන්න වර්ගමූලය වැරදිලා 9000යි 25 වර්ගමූලය 5යි. O level maths 5යි. එහෙනම් අපි වෙනම අපි සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට තියමු මේක 3 බෙදීම 5 දාන 4 බෙදීම 5යි i 4 බෙදීම 5යි. එහෙනම් ඔන්න අපිට ආවා චුටි පුතාලා z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපද ඉන්වර්ස් එක ප්‍රතිලෝම ත්‍රිකෝණමිති කියන්නේ ප්‍රතිලෝම සංකීර්ණ සංඛ්‍යාව 3 බෙදීම 5 ධන 4 බෙදීම 5යි i කියලා. ත්‍රිකෝණමිතික ශ්‍රිතවලත් අපි දන්න ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් කියලා එකක් තියෙනවා. tan θ එකේ අපි දන්නවා tan inverse කියලා එකක් තියෙනවා. cos θ එකේ cos inverse කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි සංකීර්ණ සංඛ්‍යාවට z inverse z ගේ ප්‍රතිලෝමයක් කියලා එකක් තියෙනවා. එහෙනම් ඔය විදිහට තමයි අපි සංකීර්ණ සංඛ්‍යාවල ඉන්වර්ස් එක හොයන්නේ. ඒකට අපි මතක තියාගන්න ඕනේ මේ ගැට z තියෙන එක. ඒක තුලින් මේක ඔප්පු කරගන්න පුළුවන්. ඔය භාගවලට අහන තැන්. හරි. අපි එතකොට z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය හොයාගත්තා. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ එහෙනම් අපි මැතමැටික්ස් ඊසි නේද? z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය හොයාගත්තා. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ දේ ඔප්පු කරගන්න. ඔප්පු කිරීමක් තියෙනවා. z ධන z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදය එකතු කරාට පස්සේ අපිට එන්න ඕන මොකද්ද කියන එක ඔප්පු කරගන්න තමයි අපිට තියෙන්නේ. එහෙනම් අපි ඒක බලමු. අපිට තියෙනවා z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් x ධන iy කියලා. එහෙනම් z බා කියන්නේ මොකක්ද? x ඍණ iy. එහෙනම් ওই දෙක එකතුව මොකක්ද? z ධන z බා. වැදගත් ප්‍රතිපලයක් x ධන iy එකතු කරනවා x ඍණ iy. මොකද්ද පේන්නේ? පේන දේ මොකද්ද? iy ට iy කැපෙනවා. ඉතුරු වෙන දේ ලියන්න. ඉතුරු වෙන දේ ලියන්න. z ධන z බා කියන්නේ මොකද්ද? 2x 2x. එහෙනම් අපි දන්න දේ මොකද්ද? z කියන සංකීර්ණ සංඛ්‍යාව x ධන iy වෙනකොට x කියන්නේ මොකද්ද? මේකේ තාත්වික කොටස. එහෙනම් z ධන z බා කියන එක අපිට ලියන්න පුළුවන්. මොකද්ද? 2යි z කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. ඕක වැදගත් ප්‍රතිපලයක්. ඔක කොටු කරලා තියාගන්න. හරි. ඊළඟ තියරිය. බලමු මොකක්ද කියලා. z ඍණ z බා කියන්නේ මොකක්ද කියලා අපි හොයාගමු. මොකක්ද z ඍණ z බා කියන්නේ? දැන් එතකොට අපි හොයාගත්තා z ධන z බා කියන්නේ 2යි රියල් z. 2යි රියල් z. අපිට ඕන z ඍණ z බා මොකක්ද කියලා. z කියන එක x දාන iy වෙනකොට z ගේ ප්‍රතිපදය x ඍණ iy. පැහැදිලි? එහෙනම් මොකක්ද ඕන? z ඍණ z ගේ ප්‍රතිපදය බොහෝ පැහැදිලි. x දාන iy අඩු කිරීම x ඍණ iy. මොකද්ද පේන්නේ? x දාන iy වරහන් සුළු කිරීම දාන iy. x ට x එකක් යනවා බව පේනෝනේ. x අපෙන් ඉවත් වෙනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? 2යි iy. 2යි iy. x ගියාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 2යි iy. එතකොට මේ y කියන්නේ මොකද්ද? z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ඉමේජනරි පාර්ට් එක. im z කියන එක. y කියන්නේ මොකද්ද?
y සමානයි im z ym z වෙනකොට අපිට එහෙනම් z ඍණ z බා කියන්නේ 2i y වෙනුවට දාමු 2i i වතාව im z කොටු කරගන්න වැදගත් ප්‍රතිඵලයක් කොටු කරලා තියාගන්න එතකොට z ඍණ z බා කියන්නේ 2i z කොහොම වැදගත් හරි පොඩි එක්සැම්පල් එකක් බලමුද මේකට පොඩි එක්සැම්පල් එකක් මම පෙන්නන්නම් z කියන්නේ ඍණ 2 ධන 4i වෙනකොට z බා මොකද්ද ඍණ 2ට වෙනසක් කරන්නේ නැහැ මේ 4 වෙනුවට ඍණ 4 දානවා ඍණ 4i අංක 1 z ධන z බා සමානයි ඍණ 2 ධන 4i ඍණ 2 ඍණ 4i 4i ට 4i යනවා ඉතුරු වෙන්නේ ඍණ 4යි එහෙනම් අපේ තාත්වික කොටස වගේ දෙගුණයක් නේ ඍණ 2 වගේ දෙගුණයක් නේ ඉතුරු වෙලා තියෙන්නේ අංක 2 z ඍණ z බා ඍණ 2 ධන 4i ඍණ 2 ඍණ 4i තොර ඍණ 2යි ධන 2යි කැපිලා යනවා අපිට ඉතුරු වෙන්නේ මොකද්ද ඉතුරු වෙන්නේ 8i එතකොට ඒ මොකද්ද 2 වැඩි කිරීම i වතාවක් වැඩි කිරීම 4 මේ 4 කියන්නේ මොකද්ද අපේ අතාත්වික කොටස සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික කොටස එහෙනම් බොහොම පැහැදිලි z ඍණ z බා වලින් එන්නේ අතාත්විකයක් z ධන z බා වලින් එන්නේ තාත්විකයක් හරි එතකොට ඒ තියෙන කොටසත් පැහැදිලිනේ එහෙනම් අපි අපේ ඊළඟ තියරියට යමු ඊළඟ තියරි කොටස පැහැදිලි කරගමු මොකක්ද ඊළඟට තියෙන්නේ අපිට තියෙන z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් අපිට තියෙන z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් x ධන i y කියලා අපිට තියෙන k කියලා මොකක් හරි රියල් නම්බර් එකක් k අවයවයක් රියල් නම්බර් ඒ කියන්නේ මේක අංකයක් මොකක් හරි ඍණ 2 4 5 කියන අංකයක් අපි k කියන එකෙන් z කියන සංකීර්ණ සංඛ්‍යාව වැඩි කරොත් මොකද්ද වෙන්නේ කිසි වෙනසක් නැහැ දෙපැත්තම වැඩි කරමු x ධන i y තොරෙන්නේ kx ධන ki y එතකොට පැහැදිලි කිසියම් තාත්වික සංඛ්‍යාවකින් මොකක්ද ස්කේල් එකකින් සංකීර්ණ සංඛ්‍යාව වැඩි කරයි කියලා වෙනසක් වෙන්නේ නැහැ දෙපැත්තම වැඩි කිරීමක් විතරයි කරන්නේ ඒකෙන් වැඩි කරන්න පුළුවන් ඊළඟට මොකද්ද කරන්නේ එහෙනම් අපි එක වැදගත් ප්‍රතිපලයක් kz කියන්නේ k වතාවක් x ධන ky i වැදගත් ප්‍රතිපලයක්. එතකොට z කියන සංකීර්ණ සංඛ්‍යාව ස්කේල් එකකින් වැඩි කරාට පස්සේ ඔය වෙන දේ තමයි කිව්වේ. උදාහරණයක් ගත්තොත් z තියෙනවා 3 ධන 4i කියලා. මට ඕන 3iz කියලා එකක්. ඒ 3iz කියන්නේ මොකද්ද? සංකීර්ණ සංඛ්‍යාවන් 3ෙන් වැඩි කරන්න. 9 ධන 12i කියලා අපිට එනවා. හරි. ඊළඟට අපි පැහැදිලි කරගන්න ඕන දේ තමයි එතකොට අපි දන්නවා z කියන්නේ x ධන iy වෙනකොට ඊළඟ අපි ගන්න හදන්නේ මෙන්න මෙහෙම එකක්. k වතාවක් z භාගය මාපාංක. ඒ කියන්නේ k කියන එක z ප්‍රතිපදයෙන් වැඩි කරාට පස්සේ එන්නේ අපිට k වතාවක් z භාග කියන එක බව තමයි අපි දැන් ඔප්පු කරගන්න හදන්නේ. k වතාවක් z භාග කියන එක තමයි අපි ඔප්පු කරගන්න හදන්නේ. k ගේ මහාපාංක වතාවක් z භාග කියන එක අපි ඔප්පු කරගන්න හදන්නේ. එහෙනම් අපි z මොකද්ද?
x දාන iy. z බා කියන්නේ x ඍණ iy. එතකොට kz බා කියන්නේ මොකද්ද? පැහැදිලි. k වතාවක් x ඍණ iy. k වතාවක් x ඍණ iy. එහෙනම් මොකක්ද එන්නේ? kx ඍණ i වතාවක් ky. පිටේනවා. මට මොකක්ද ඕන? මේ kz බා කියන එකේ මාපාංකනේ. එහෙනම් මාපාංකයක් හොයන්න නම් අපේ මේ kz බා කියන එක අපි ස්ටෑන්ඩඩ් ෆෝම් එකෙන් ලියා ගන්නවා. ඒතර kz බා කියන එක අපි ස්ටෑන්ඩඩ් ෆෝම් එකෙන් ලියා ගන්නවා. kx දාන i වතාවක් ඍණ ky. ඔය විදිහට එනවනේ. kx දාන i වතාවක් ඍණ ky විදිහට අපිට එනවා. ඒතර kz බාගේ මාපාංකය කියන්නේ මොකද්ද? kz බාගේ මාපාංකය කියන්නේ තාත්වික කොටසේ වර්ගය දාන අතාත්වික කොටසේ වර්ගය වර්ගමූලය. තාත්වික කොටසේ වර්ගය දාන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. එතකොට මට kz බා කියන එකේ මාපාංකය නෝ මොකක්ද දෙන්නේ? k වර්ග x වර්ග දාන k වර්ග y වර්ග. k වර්ග x වර්ග දාන k වර්ග y වර්ගයේ වර්ගමූලය. වර්ගමූලය. ඊට පස්සේ kz බා කියන එක එනවා. මට මේ සංකීර්ණ වර්ගමූලය තුළින් k වර්ගයක් එළියට ගන්න පුළුවන්. k වර්ගයක් එළියට ගන්නකොට අපි දන්නවා අපි ධන සංඛ්‍යාවක්ම එළියට ගන්න. ඒතර අපි මේ k ගේ මාපාංකයක් තමයි ගන්න ඕනේ එළියට. හේතුව මොකද්ද? අපිට මේ k කියන එක වර්ගමූලය ඇතුළට දාන්න පුළුවන්. හැබැයි k කියන එක ඍණ වුණොත් අපිට දාන්න බෑ. එහෙනම් k කියන එක ධන වුණොත් විතරයි අපිට වර්ගමූලය ඇතුළට දාන්න පුළුවන්. එහෙනම් අපි k ගේ මාපාංකයක් ගන්නවා එළියට. වර්ගමූල x වර්ග ධන y වර්ග. මේ x වර්ග ධන y වර්ග කියන්නේ මොකද්ද? z සමානයි z භාගේ මාපාංකය සමානයි x වර්ග ධන y වර්ග ගේ වර්ගමූල කියලා අපි දන්නවනේ. z ගේ මාපාංකය ගත්තත් z භාගේ මාපාංකය ගත්තත් x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය කියලා අපි දන්නවා. එහෙනම් ඔය ඇවිල්ලා තියෙන මොකද්ද? මොකද්ද ඇවිල්ලා තියෙන්නේ? එහෙනම් kz භා කියන්නේ මාපාංකය කියන්නේ වර්ගමූල k වතාවක් z භාගේ මාපාංකය. උතන වෙන වෙනම මාපාංක ගත්තාම හරිනේ. k ගේ මාපාංකය වෙනම ගන්න, z ගේ මාපාංකය වෙනම ගන්න. එහෙම ගත්තත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ කොටසත් හරිනේ. හරි. හොඳට ඕවා සටහන් කරගන්න. එහෙනම් අපේ ඊළඟ කොටස පැහැදිලි කරගමු. ඊළඟට මම පැහැදිලි කරන්න යන තියෙන කොටස තමයි මෙන්න මේක. අපිට තියෙනවා z1 ධන z2 කියලා සංකීර්ණ සංඛ්‍යා දෙකක්. එතකොට මට ඕන z1 ධන z2 සංකීර්ණ අපි සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා ඒකේ මාපාංකය ගන්න. සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා ඒකේ මාපාංකය ගත්තාම අපිට ලැබෙන පිළිතුර මේවා වෙන වෙනම මාපාංකවල එකතු කියන එක මාපාංක නෙමෙයි ප්‍රතිපදය. සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා ප්‍රතිපදය ගත්තාම අපිට ලැබෙන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාවල වෙන වෙනම ප්‍රතිපදවල එකතු කියන එක ඔප්පු කර ගන්නවා. එහෙනම් මම ගන්නවා z1 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් මගේ ගාව තියෙනවා. x ධන i වර්ග. z2 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. x2 ධන i y2. z2 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. x2 ධන i y2. ඒතර x1 ධන i y1. මට ඕන මොකද්ද? z2 ධන z2. මම ගිය වීඩියෝ එකේදී කිව්වා
සංකීර්ණ සංඛ්‍යාවක් එකතු කරනකොට අනුරූප අවයව එකතු කරන්න කියන්නේ. තාර්කිකය වෙනම එකතු කරන්න, අතාර්කිකය වෙනම එකතු කරන්න. එතකොට z එක දා z2 කියන්නේ මොකද්ද? මේ x1යි x2යි වෙනම එකතු කරලා ලියා ගන්න. මේ iy එකයි iy2යි වෙනම එකතු කරලා එකෙන් i පොදුනේ i එළියට ගන්න. ඔන්න ඕක තමයි z1 දාන z2 ඉන්නේ. අපිට ඕන z1 දාන z2 නෙමෙයි. ඒකේ ප්‍රතිපදේ. එහෙනම් මොකද්ද කරන්නේ? z1 දාන z2 ප්‍රතිපදේ. මොකද්ද මේක සංකීර්ණ සංඛ්‍යාවක්. මේක වෙනම හිතලා මේක වෙනම හිතලා මැද ලකුණ වෙනස් කරගන්න. තොරෙන්නේ x1 දාන x2 ඍණ iy1 දාන y2 ඔය විදිහට එන්නේ. හරි. දැන් මොකද්ද වෙන්නේ? අපිට පේනෝ x එකත් එක්ක iy එකක් තියෙනවා. x දෙකත් එක්ක ඊට අනුරූප iy දෙක තියෙනවා. ඕක අපි වෙන වෙනම කඩලා ලියමු නේ. වෙන වෙනම ලියමු. එතකොට එනවා x එක එක්ක ඒකේ iy එක ලියනවා. x දෙකත් එක්ක ඒකේ iy දෙක ලියනවා. එකතු කිරීමක් නේ තියෙන්නේ. ලකුණ දාන x එකත් එක්ක ඒකේ iy එක ලියුවා. x දෙකත් එක්ක ඒකේ iy දෙක ලියුවා. මේ x එක ඍණ iy කියන්නේ මොකද්ද? z එක කියන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිපදය. එහෙනම් අපිට එනවා z1 බා දාන x2 ඍණ iy දෙක කියන්නේ z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිපදය. z2 බා එහෙනම් අපිට පිළිතුර එනවා. අපේ නම් පිළිතුර හරි. මොකද්ද? z2 දාන z2 බා කියන එක සමාන වෙනවා වෙන වෙනම ප්‍රතිපදවල එකතුව. එක පැහැදිලි නේ? හරි. එහෙනම් අපි ওই විදිහටම ඕක අඩු කිරීමටත් හරියනවද කියලා බලමු. අඩු කිරීමටත් හරියනවද කියලා බලමු. අඩු කිරීමටත් හරියනවද කියලා බලමු. මොකද්ද අපිට ඕන? මේක z2 ඍණ z2 බව පෙන්නනනේ. අපේ z1 තියෙනවා x1 දාන iy1 z2 තියෙනවා x2 ඍණ iy1 x2 දාන iy2 අපිට ඕන z1 ඍණ z2 කොහොමද කරන්නේ? අනුරූප අවයව අඩු කරනවා. x1 ඍණ x2 දාන iy1 iy2 අඩු වෙනවා. i එකක් පොදුයි y1 ඍණ y2 හරි. අපිට ඕනක ප්‍රතිපදය එහෙනම් z1 ඍණ z2 බා සමානයි x1 ඍණ x2 මෙතන ලකුණ ඍණ වෙනවා i y1 ඍණ y2 හරි. අපිට පේනවා x එකත් එක්ක යන iy එකක් තියෙනවා. x දෙකත් එක්ක යන iy දෙකක් තියෙනවා. අපි නෑ වෙන වෙනම ලියාගමු. x එකත් එක්ක යන එක ඍණ iy එක. හරි. හැබැයි ඍණ x2 ධන iy2. මේක ඍණ x2 මෙතන ඍණ ඉන්නේ ධන. හරි. එහෙනම් අපි මේක අපිට ඕන ප්‍රතිපදයක් ගන්නනේ. මෙතන මැද ධන ලකුණක් හදාගන්න. මොකද කරන්නේ? x1 ඍණ iy1 ඍණක් එළියට ගන්නවා. x2 ඍණ iy2 වෙනෝනේ. ඍණක් එළියට ගත්තා. මෙතන ඍණක් එළියට ගත්තා. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. කොහොමද ලියන්න පුළුවන්? z1 ඍණ z2 බා කියන එක ලියන්න පුළුවන්. මෙතන එන්නේ z1 බා මෙතන එන්නේ z2 බා. එතකොට ආදේශ කරොත් z2 බා ඍණ z2 බා විදියට අපිට ලියන්න පුළුවන්. එතකොට මේව වැදගත් ප්‍රතිපල. මේක කොටු කරලා තියාගන්න. එතකොට ඔය විදියට ඒ ඔප්පු කිරීම අපිට කරන්න පුළුවන්. එහෙනම් අපි අපේ ඊළඟ ඔප්පු කිරීමට යමු. ඊළඟ ඔප්පු කිරීමට යමු. එකතුව හරි අඩු කිරීම හරි ඊළඟට මොකක්ද තියෙන්නේ? ගුණිතය. ගුණිතය.
මොකක්ද ඕන? Z1 තිත Z2 සම්පූර්ණ බා කියන එක සමානලු Z2 බා තිත Z2 බා. කියන්නේ Z2 සංකීර්ණ සංඛ්‍යා ගුණ කරාට පස්සේ එන ප්‍රතිපදය වෙන වෙනම ප්‍රතිපද වල ගුණිතයට සමාන කියලා පෙන්නනවා. මොකද්ද කරන්නේ? ඕකෙත් අපිට අපේ සංකීර්ණ සංඛ්‍යා දෙක තියෙනවා. Z1 x1 ධන iy1 Z2 x2 ධන iy2. මට ඕනේ Z1 තිත Z2 ගුණිතේ. Z1 තිත Z2 සමාන වෙන වෙනම තියාගමු ඉස්සෙල්ලා. x1 ධන iy1 ගුණ කිරීම x2 ධන iy2. මොකද්ද ගුණ කරාම වෙන්නේ? අනුරූප පද වෙන වෙනම ගුණ කරනවා. x1 x2 x1 iy2 iy1 x2 iy1 x2 ධන i වර්ග y1 y2 i වර්ග y1 y2 i වර්ග y1 y2 කියලා අපිට එනවා. එහෙනම් පැහැදිලි. මෙතන i වර්ග වෙනකොට අපි ඍණ 1 දානවා. එතකොට එතන තාත්වික සංඛ්‍යාවක් හැදෙනවා. එහෙනම් මෙතන තාත්වික සංඛ්‍යාවක් තියෙනවා. ওই දෙක එකට ලියමු. එතකොට x1 x2 ඍණ y1 y2 එකතු කිරීම මෙතනින් i එකක් පිටට ගමු. x1 y2 ධන y1 y2 කියලා අපිට එනවා. හැබැයි අපිට ඕන මොකද්ද? අපිට ඕන මොකද්ද? අපිට ඕන මොකද්ද? Z1 තිත Z2 කියන එකේ සම්පූර්ණ බා. ඒතර අපි හොයාගත්තා Z1 තිත Z2 කියන්නේ මොකද්ද? අපි ඔකේ මාපාංකය ගමු. මාපාංකය නෙමෙයි ප්‍රතිපදය. ප්‍රතිපදය මොකද්ද? මේ ධන වෙනුවට අපි ඍණ දාමු. එහෙනම් එනවා x1 x2 y1 y2 අඩු කිරීම i වතාවක් x1 y2 ධන y1 y2 ওই විදියට අපිට එනවා. එහෙනම් අපි දැන් ඕක හදාගන්න ඕන. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ඕක එක සමීකරණය කියලා දාගන්න පුළුවන් නේ. මේ අපිට ආපු එක පළවෙනි සමීකරණය. එහෙනම් දැන් අපි පෙන්නන්න ඕන මෙන්න මේකත් ඕක මේ කියලා නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? අනිත් පැත්ත වෙනම හදාගමු. Z1 බාතිත Z2 බා. මොකක්ද දෙන්නේ? Z1 බා කියන්නේ x1 ඍණ iy1 Z2 බා කියන්නේ x2 ඍණ iy2. ඔය දෙක වෙනම සුළු කරමු, වරහන් සුළු කරමු. x1 x2 ඍණ x1 iy2 ඍණ iy1 x2 ධන i වර්ග y1 y2. අපිට පේනවා මේ i වර්ග කියන්නේ ඍණ 1යි. එහෙනම් ඒක මේ x1 x2ත් එක්ක අපි ලියමු. x1 x2 ඍණ y1 y2 i වර්ග වෙනකොට ඍණ 1 දාමු. ඍණ මෙතනින් i එකක් පිටට ගමු. ඍණ i එකක් පිටට ගමු. මොකද එන්නේ x1 y2 ධන y1 s2. ඔන්න අපිට සතුටුයි. ඇයි? අපිට z1 භාගිත z2 භා කියන්නේ මොකද්ද? අංක 2 සමීකරණය. පැහැදිලි. 2 සමීකරණේ දකුණු පැත්තයි එක සමීකරණේ දකුණු පැත්තයි සමානයි. එහෙනම් වම් පැත්ත දෙක සමාන වෙනවා. වම් පැත්ත සමාන වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපේ අවසාන ප්‍රතිඵලය Z1 තිත Z2 බා සමානයි Z2 බා තිත Z2 බා. ඕක අපිට ලියන්න පුළුවන්. එහෙනම් ළමයි පැහැදිලිද දැන් වෙන process එක? හරි. වෙන process එක පැහැදිලි. එකතු කිරීම කරා, අඩු කිරීම කරා, ගුණ කිරීම කරා. අපිට ඉතුරු මොකද්ද? බෙදීම. එහෙනම් අපි බෙදීම බලමු.
බෙදීම බලමු. අපිට ඊළඟට තියෙන්නේ මොකක්ද? Z1 බෙදීම Z2 සම්පූර්ණ මාපාංක කියන එක Z2 බා බෙදීම මාපාංක නෙමෙයි Z1 බෙදීම Z2 ප්‍රතිපදය කියන එක Z2 ප්‍රතිපදය කියලා ඔප්පු කරගන්න. එහෙනම් අපි මේක වෙන වෙනම සුළු කිරීමෙන් පටන් ගමු. අපේ Z2 කියන්නේ මොකද්ද? x1 ධන iy1 Z2 කියන්නේ x2 ධන iy2. අපි එහෙනම් මුලින්ම Z1 බෙදීම Z2 කියන එක හොයාගමු. මොකද x1 ධන iy1 බෙදීම x2 ධන iy2. මංකුවා මේ වගේ එකක් බෙදන්නේ මේක ප්‍රතිපදයෙන් ගුණ කරන්න ඕන උඩයි යටයි. මේ යට තියෙන එකේ ප්‍රතිපදයෙන් උඩයි යටයි ගුණ කරන්න. මොකද යට සංකීර්ණ සංඛ්‍යාවක් තියාගෙන අපිට මුකුත් කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්නේ? x1 ධන iy1 කියන එක වැඩි කරනවා x2 ඍණ iy2 කින් බෙදනවා x2 ධන iy2 කියන එක x2 ඍණ iy2. එතකොට මේ x2 ධන iy2 ප්‍රතිපදයෙන් උඩයි යටයි දෙකම වැඩි කරා. උඩයි යටයි දෙකම වැඩි කරා. එහෙනම් මොකද අපිට එන්නේ? උඩ වෙන වෙනම වැඩි කරමු. x1 x2 ඍණ x1 iy2 ධන iy1 x2 ඍණ i වර්ග y1 y2 බෙදීම මෙතන වර්ග දෙකක අන්තරයක් තියෙන එක පැහැදිලිනේ. x2 වර්ග ඍණ iy2 වර්ග x2 වර්ග ඍණ i වර්ග y2 වර්ග. එතකොට මේ i වර්ග වෙනුවට අපිට මොකද ලියන්න පුළුවන්? i වර්ග කියන්නේ ඍණ 1යි. ඒක මම කලින් පැහැදිලි කරා. i වර්ග වෙනුවට අපිට ඍණ 1 ලියන්න පුළුවන්. ඍණ 1. එහෙනම් අපිට පේනවා Z1 බෙදීම Z2 කියන එක ලියන්න පුළුවන්. මේ x1 x2 තාත්වික සංඛ්‍යාව මෙතන ඍණ වැඩි කරාම ධන. එතකොට y1 y2 තාත්වික සංඛ්‍යාව. අපිට එනවා ඒ දෙක එකට ලියමු. ධන y1 y2. මෙතනින් අපි මෙතනින් මොකද කරන්නේ? ඍණ i එකක් විදියට ගමු. ඍණ i එකක් විදියට ගත්තොත් x1 y2 ඍණ y1 y2 x1 y2 y1 y2 කියනවා. යට මොකක්ද තියෙන්නේ? මෙතන ඍණ 1 වර්ග. එහෙනම් ඍණ 1ත් එක ධන වෙනවා. මොකක්ද එන්නේ? x2 වර්ග ධන y2 වර්ග කියලා අපිට එනවා. හරි. දැන් අපිට ඕන මොකද්ද? අපිට ඕන Z1 බෙදීම Z2 මාපාංකය කියන එක. මාපාංකය කියන්නේ මොකද්ද? මෙතනින් ඇවිල්ලා තියෙන සංකීර්ණ සංඛ්‍යාව. මේ මොකක් හරි සංඛ්‍යාවකින් බෙදීමක් වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඍණ තියෙන තැනට ධන දාලා අපි මේකේ මාපාංකය ලියා ගන්නවා. x1 x2 y1 y2 ධන x1 y2 ඍණ y1 y2 i බෙදීම x2 වර්ග. මට මේක ලියන්න පුළුවන් කොහොමද? x2 වර්ග ධන y2 වර්ග. ඒක ඇවිල්ලා තියෙන z2 මාපාංකයේ වර්ගනේ. ඒක පැහැදිලිනේ. z2 මාපාංකයේ වර්ග. z2 මාපාංකයේ වර්ග. හරි. ඒක පැහැදිලි. ඊට පස්සේ මෙන්න මේ කොටස වෙනුවට මට මේ මෙහිම කොටසක් ඕනේ නැහැ. මට මේ මාපාංක වල වෙන වෙනම බෙදීමක් තමයි ගන්න ඕනේ. මොකද්ද කරන්නේ? මට මේ කොටස ලියා ගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ විදිහට Z1 භාතිත Z2 බෙදීම Z2 මාපාංකයේ වර්ග. මෙන්න මේ කෑල්ල අපිට ලියන්න පුළුවන් Z1 වැඩි කිරීම ප්‍රතිපදය Z2 කියලා. කැමති නම් සුළු කරලා බලන්න. Z1 බා කියන්නේ x1 ඍණ iy1 Z2 කියන්නේ x1 ධන iy2. ওই දෙක පොඩ්ඩක් සුළු කරලා බලන්න මේක එනවා. ඒක මම තව පැහැදිලි කරන්න යන්නේ මෙතන වෙලාව යන හින්දා. එතකොට අපිට ওই Z1 බා බෙදීම Z2 කියන එක අපිට ලියා ගන්න පුළුවන්
Z1 බෙදීම Z2 බා කියන එක ලියා ගන්න පුළුවන් Z1 බා Z2 බෙදීම Z2 මාපාංකයේ වර්ග කියලානේ. අපි දන්න ප්‍රතිඵලයක් තියෙනවා. මං කිව්වා ඒක නිතරම මතක තියාගන්නයි කියලා. මොකද්ද? Z කියන සංකීර්ණ සංඛ්‍යාව ඒකේ ප්‍රතිපදයෙන් වැඩි කරාට පස්සේ එන්නේ මොකද්ද? ඒකේ මාපාංකයේ වර්ග. හරි. දැන් පැහැදිලි වෙන දේ මට ඔප්පු කරගන්න ඕන මොකද්ද? ඔප්පු කරගන්න ඕන Z1 බෙදීම Z2 සම්පූර්ණ බා කියන්නේ Z1 බා බෙදීම Z2 බා කියන්නේ. එතකොට එක Z1 බාට උඩ හැදිලානේ. එහෙනම් මට මේ යට Z2 බාට හදා ගන්න ඕන. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන් එකම දේ? මේ අපි දන්න ප්‍රකාශනයේ තියෙන්නේ. මේ දන්න ප්‍රකාශනයේ එකයට Z බා කියන්නේ මොකද්ද කියලා බලමු. එකයට Z බා කියන්නේ මොකද්ද? Z බෙදීම ඒකේ මාපාංකයේ වර්ග. Z බෙදීම ඒකේ මාපාංකයේ වර්ග කියලා එනවා. එහෙනම් මේ මොකද්ද? Z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදය පරස්පරය කියන්නේ Z කියන සංකීර්ණ සංඛ්‍යාව බෙදෙන එකේ මාපාංකය. මෙතන තියෙන්නේ මොකද්ද? Z2 කියන සංකීර්ණ සංඛ්‍යාව බෙදලා තියෙන ඒකේ මාපාංකයේ වර්ගය. එහෙනම් උතන තියෙන්නේ එකයට Z2 කියන එක. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. Z1 බා බෙදීම Z2 බා විදියට. ওই විදියට අපිට ලියන්න පුළුවන්. එහෙනම් මේ පිළිතුරත් හරි. අපි වෙන අද කතා කරේ සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිපදයේ සම්බන්ධව තියෙන තියරි කිහිපයක්. ඒ කිහිපය හොඳට වැදගත් තියරි කිහිපයක්. ඒ ටික අපිට අවශ්‍ය වෙන ගණන් හදනකොට නම් ඒවා හොඳට මතක තියාගන්න. මේ හදපු තියරි ටික නැවත සැරයක් හදලා ඔප්පු කරලා ඔළුවට දාගන්න. හරි. අපි එහෙනම් අදට මේ පාඩම අවසන් කරනවා. එහෙනම් ඊළඟ කොටසේ සංකීර්ණ සංඛ්‍යාව ඉතිරි කොටසේ ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. එහෙනම් මැතමැටික් ඊසි සමග එකතු වෙච්ච සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.